समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස आरोग्य परमालाभा संतुष्टि परमं धनं विश्वास परमाज्ञाति निब्बानं परमं सुखं ති පින්වත් පරම්බෝධි රාජාරාමාධිපති බලංගොඩ ප්‍රාදේශීය මහලේකම් කොට්ටාසයේහි බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී තැන්පත් ශාස්ත්‍රපති අප කල්යාණ මිත්‍ර උඩවෙල ජිනරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ ප්‍රදේශවාසී පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් කාරුණික පින්වත්නි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල අනුස්මරණය කරමින් සිදු කරන්නා වූ වෙසක් පුර 15ක් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසීන් හැටියටත් ලෝකවාසී බෞද්ධ ජනතාව හැටියටත් මෙවර අපි ඊ타ත්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් අලුත්ම අත්දැකීමක් හැටියට සිද්ධ කරන වෙසක් පුණ්‍ය මහෝත්සවයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ ලංකාවේ පමණක් නොවේ මුළු මහත් ලෝකයේම කොරෝනා ව්‍යසනයේ හෙවත් COVID-19 නැමැති මේ රෝගී තත්ත්වය නිසා අපට මෙවර වෙසක් පුර 15ක් පොහෝ දිනය සීල සමාදාන කටයුතු සිද්ධ කිරීමේදී තම තමන්ගේ නිවෙස් වලට වෙලා එම ආගමික කටයුතු සිද්ධ කරන්නට මෙවර අපට සිදු වුණා. ඒ නිසා මේ වන විට ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනා තමන්ගේ නිවෙස් වල විහාර මන්දිරේ වෙන්නට පුළුවන්. එසේ නැත්නම් ඒ සඳහා සුදුසු ආකාරයෙන් සකස් කරගන්නට යෙදුන සුදුසු ශාලාවක් කාමරයක් වෙන්නට පුළුවන්. දැන් ඒ තැන තැන්පත් වෙලා හැම කෙනෙක්ම
තමන්ගේ නිවස විහාර මන්දිරයක් ධර්මශාලාවක් පන්සලක් බවට පත් කරගෙන තියෙනවා. එහෙමනම් මේ කේටි වේලාව තුල ධර්ම ගෞරවය උපදවාගෙන ඊටමත් හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අපි කොහේ ඉඳලා ධර්මයේ ඇහුවත් හැම දිනාගේම සිස්සතන් තුල තිබෙන්නට ඕන ධර්ම ගෞරවය තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත ලෝකයාට දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියන ගෞරවය හැම කෙනෙක්ගේම හදවත් තුල ඇති වෙන්නට ඕන. දේශනා කරන ස්වාමීන් වහන්සේත් ඒ අනුව තමන්ගේ ඉදිරිපස ඉඳන් ඒ උතුම් ධර්මයේ දේශනා කරනවා කියන හැඟීම ඇති කරගන්නට ඕන. එහෙම ඇති කරගෙන මම මේ දේශනාව අවසන් වන තෙක් ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරනවා කියන හැඟීම ඇති කරගත්තාම හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම මේ අහන ධර්මය තමන්ගේ සිස්සතන් තුළ ධාරණය කරගන්නට තැන්පත් කරගන්නට අවශ්‍යයි. කුමක් නිසාද? එහෙම තැන්පත් කරගත්ත ධාරණය කරගත්ත ධර්මයේ අනුව තමයි අපට ඉදිරි ජීවන ගමන තුල මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට හැකියාව උදා වෙන්නේ. ඒ නිසා අද ලෞතර බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයට පත්වීම පිරිනුවන් පෑම කියන මේ අසිරිමත් තෙමගුල අනුස්මරණය කරන එකම පොහොය දිනේ වෙසක් පුර 15ක් පොහෝ දිනයයි. ඒ නිසා අපි මහා සංඝරත්නයේ හැටියටත් බෞද්ධ ජනතාවක් හැටියටත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් තෙමගුල අනුස්මරණය කරන්නේ මහා විශාල බුද්ධා ලම්බන ප්‍රීතියකින්. ඒ නිසා ඒ සඳහා අපි විවිධ ආකාරයෙන් පෙළගැසෙන විට මේ වර්ෂයේදී අපට සෑම කෙනාගේම සෞඛ්‍යයේ ආරක්ෂාව මතු පැවැත්ම පිළිබඳව හිතලා මේ විදිහට කටයුතු සිද්ධ කරමින් අපි උත්සාහවත් වෙන්නේ කෙසේ හෝ අද දවසෙන් ප්‍රයෝජන ලබා ගැනීමටයි. එහෙම නැතිව විවිධ හේතු කරුණු කාරණා කියලා අද දවසත් මග හැරියොතින් මේ ධර්මයේ තුලින් අපට ලබා ගන්නට තියෙන වටිනාම දිනයක් අවස්ථාවක් අපේ ජීවිතයෙන් මග හැරිලා යනවා. ඒ නිසා ඕනෑම යහපත් කටයුත්තකට බාධක එළඹෙන්නට පුළුවන්. ඒ බාධක වලට අනුකූලව අපි ඒ බාධක ජය ගන්නට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරගත්තාම අපට පහසුවෙන්ම අපේ ඉලක්කය කරා ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා තමයි අද දවස වන විට විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ඒ ආගමික කටයුතු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ බලංගොඩ පින්නවල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන අප ගරු කටයුතු කල්යාණ මිත්‍ර උඩවැල චින්රතන ස්වාමීන් වහන්සේ ඒ රේඩියෝ චැනලයක් ඔස්සේ මේ ධර්මයේ ප්‍රචාරය කරමින් මේ ප්‍රදේශවාසී ඇහෙන ජනතාවට ඒ තුලින් විශාල පින්කමක් සිද්ධ කරගන්නට අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. එහෙමනම් දැන් අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ වේලාව තුල
ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් දේශනා කරන්නටයි සූදානම් වුණේ. ඒ අනුව මා මුලින් මාතෘකා කරගන්ට යෙදුන ගාථා පාඨයට අනුව ධර්මකාරණා කිහිපයක් ඔබට මතක් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මා මුලින් සඳහන් කරපු ගාථාව අද දවස වන විට ලංකාවෙහි රජයේ මගින් ජාතික වෙසක් උත්සවයක් හැටියට සඳහන් කරන්නට යෙදුන ඒ වැඩසටහනෙහි ප්‍රධාන තේමා පාඨයට ඇතුළත් වෙනවා. එවැගේම මේ කොරෝනා වෙසනේ ඇතුළු මේ රෝගී තත්වයන් පිළිබඳව හිතන කොටත් ධර්මයට අනුව යමක් හිතන්නට ඒක ඊ타ත්ම වැදගත් වන ගාථා පාඨයක් බවට පත් වුණා. ඒ නිසායි අද මේ වෙසක් පොහොය දවසේ මේ ධර්මය මේ ආකාරයට ඒ ඇසුරින් දේශනා කරන්නට අදහස් කළේ. මේ ගාථා පාඨය ඇතුළත් වෙලා තිබෙන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකයේ හැටියට සංග්‍රහ වෙලා තිබෙනවා. එයින් සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ධම්මපද පාළියේ සුක වග්ගයේ 8 වෙනි ගාථාව හැටියට තමයි මා මේ සඳහන් කරන්නට යෙදුන ගාථා පාඨය ඇතුළත් වෙලා තියෙන්නේ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බානං පරමං සුඛං. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් මේ දේශනාව සිද්ධ කරන්නට හේතු වුණ නිධානය පිළිබඳවත් වේලාවේ හැටියට කෙටියෙන් කල්පනා කරලා බැලීම වැදගත් වෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ එදා පසේ නදී කොසල් මහරජතුමා උදෙසා. එතුමා නිසා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකොට පින්වත්නි, අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුව ඇසුරු කරපු ශ්‍රද්ධා සම්පන්න රජ කෙනෙක් හැටියටයි කොසල් මහරජතුමා සඳහන් වෙන්නේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ කතාවල බොහොමයක් තැන්වල එතුමා පිළිබඳව සඳහන් වෙනවා. ඒ අනුව මේ ගාථා පාඨයත් බුදුහාමුදුරුවෝ කොසල් මහරජතුමා අරමුණු කරගෙන තමයි දේශනා කරන්නේ. දිනක් කොසල් මහරජතුමා තමන්ගේ දිවා ආහාරය අරගෙන ඉන්පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්නට උන්වහන්සේ සමග සාකච්ඡා කරන්නට කතා කරන්නට ඕන කියලා හිතලා රාජමාලිගාවෙන් පිට වෙලා විහාරයට වැඩම කරනවා. මේ කොසල් මහරජතුමාගේ ආහාරය පිළිබඳව සඳහන් වෙන්නේ මෙතුමාට සාමාන්‍ය මිනිසෙකුට වඩා මහ විශාල වශයෙන් ආහාර අනුභව කරන්නට හැකියාවක් තිබුණා. සඳහන් වෙන්නේ එතුමාගේ ආහාරයට හාල් නැලි 16ක් පමණ වැය වෙනවා. ඒ තරම් විශාල උදරයක් සහිත රජ කෙනෙක්. ඒ තරම් විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්න පුළුවන් රජ කෙනෙක්. ඒ නිසා මෙතුමා ඒ විශාල ආහාර ප්‍රමාණය අනුභව කළාට පස්සේ සමහර වෙලාවට එතුමාට තමන්ගේ ශරීරය දරා ගන්නට අමාරුයි, අපහසුයි. ඉතින් මෙදාත් මේ දිනේත් කොසල් මහරජතුමා දවල් ආහාරය අරගෙන
විවේකීව ඉන්නෙත් නැතිව මග ඇවිදිමින් බුදුහාමුදුරුව වැඩ සිටින විහාරයට වැඩම කළා. ඒකත් එක්තරා හොඳ ක්‍රමයක්. තමන් ආහාර ගත්තට පස්සේ එක තැනක ඉන්නවට වඩා ඇවිදින එක සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය දෙයක්. හැබැයි කුසල් මහරජතුමා ඇවිදගෙන ගිහිල්ලා බුදුහාමුදුරුව වැඩ සිටින විහාරයේ ධර්මශාලාවේ තැන්පත් වුණාට මෙතුමා අධික ලෙස ආහාර අරගෙන තිබුණ නිසා එක තැනක වාඩි වෙලා ඉන්න අමාරුයි, අපහසුයි. එතුමාට නිදිමත එනවා, ඈනුම් යනවා, ඒ වගේම එහෙට මෙහෙට ඇඹරෙනවා, බොහොම අපහසුවෙන් ඉන්නේ. දැන් අපට සාමාන්‍ය කෙනෙක් ඒ විදිහට ආහාර ගත්තහම හැසිරෙන ස්වභාවය හිතින් මවා ගන්නට පුළුවන්. ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. ඒ වගේ මේ මහා විශාල වශයෙන් ආහාර ගත්ත කුසල් මහරජතුමාටත් බුදුහාමුදුරුව වැඩ ඉන්න තැන ගිහිල්ලා වාඩි වුණාට එක ඉරියව්වකින් ඉන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ඉරියව් බුදුරජාණන් වහන්සේ දැකලා අහනවා කුසල් මහරජතුමාගෙන්, රජතුමනි, ඔබ අද දිවා ආහාරය ගත්ත ගමන්ම නේද ආවේ විවේකයක්වත් නැතුව? ඔව් බුදුරජාණන් වහන්සේ, මම දිවා ආහාරය ගත්ත ගමන්ම තමයි ආවේ. ඒ නිසා මට දැන් ටිකක් ඉන්න අපහසුයි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කුසල් මහරජතුමාට මතක් කරනවා ඊටමත් හොඳ ඉගැන්වීමක්. ඒ කියන්නේ ආහාර අනුභව කළ යුතු පිළිවෙල. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් යම් උපදේශයක් දෙනකොට සමහර දේවල් ඊටමත් උපක්‍රමශීලීව තමයි උන්වහන්සේ ඒ උපදෙස් අදාළ අයට ලබා දුන්නේ. ඉතින් කුසල් මහරජතුමාටත් විශාල වශයෙන් ආහාර ගන්න එපා කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. රජතුමනි, ඔබතුමා ওই විදිහට ආහාර අරගෙන අපහසුවෙන් ඉන්නවට වඩා ඔබතුමා පුරුදු වෙන්න දවසෙන් දවස එක බත් පිඬ තමන්ගේ ආහාර වේලෙන් අඩු කරගන්න. ඒ කියන්නේ අනුභව නොකර ඉන්න. සාමාන්‍යයෙන් විශාල වශයෙන් ආහාර ගන්න කෙනෙකුට සුළුවෙන් යමක් අනුභව කරන්න එපා කිව්වට ඒක ඒ තරම්ම එයාට දැනෙන්නේ නැහැ. නමුත් හොඳ දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙසේ මේ විදිහට මේ කාරණා පැහැදිලි කළත් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන අයට උපදෙස් දෙනකොටත් මත්තඤ්ඤුතා කියලා ධර්මයේ සඳහන් කරනවා පමණ දැනගෙන ආහාර අනුභව කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට. චත්තාරෝ පංච ආලෝපෝ අබුත්වා උදකං පිවේ අලංපාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ කියලා බුදුරජාණන් වහන්සේ වර එක සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලාට ආහාර අනුභව කරනකොට දානේ වළඳනකොට අඩුම තරමෙහි බත් පිඬවල් 4-5ක්වත් තව වළඳන්නට ඉඩ තියලා තමයි වතුර ටිකක් වළඳලා පැන් ටිකක් වළඳලා ඒ ආහාර අනුභව කිරීම අවසන් කරන්නට කිව්වේ. ඒ කිව්වේ ශරීරයේ පහසුව සඳහා. ඉතින් අද නම් සමහර වෙලාවට සමහර කෙනෙක් බත් පිඬ 4-5කට ඉඩ නෙමෙයි ඒ අවශ්‍ය ප්‍රමාණයටත් අනුභව කරලා තවත් පුළුවන් නම් බත් පිඬවල් 4-5ක් 10ක් දාගන්න තමයි බලන්නේ. ඉතින් කුසල් මහරජතුමත් එහෙම
බොහොම අමාරුවෙන් අපහසුවෙන් තමයි ඒ වගේ විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරලා හැසිරුණේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඔබ දවසින් දවස එක එක බත් පිඬ අඩු කරලා තමන්ගේ ශරීරයේ පහසුව හදාගන්න. ප්‍රමාණයට ආහාර අනුභව කරන්නට පුරුදු වෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉතාමත් හොඳින් මේ කොසල් මහරජතුමා පිළිපදින්නට යෙදුණා. එහෙම පිළිපැදලා ටික කාලයක් යනකොට රජතුමාට තමන්ගේ ශරීරයට මහා විශාල පහසුවක් දැනුණා. ඒ ආහාර වැඩියෙන් අනුභව කරපු කාලයේ තිබිච්ච අපහසුව ශරීරයෙන් නැති වෙලා ගියා. ඉන්පස්සේ මේ පහසුවත් සමග ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා රජතුමා වැඳලා නමස්කාර කරලා එදා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, බුදුරජාණන් වහන්සේ මම එදා අපහසුවෙන් හිටපු අවස්ථාවේදී ඔබ වහන්සේ මට යම් අනුශාසනාවක් කළාද, ඒ අනුව මම අනුගමනය කළා ඒ ප්‍රතිපදාව. ඒ නිසා දැන් මම ඊ타ත්ම ක්‍රමානුකූලව ශරීරයේ පහසුව පවත්වාගෙන යමින් තමයි ආහාර අනුභව කරන්නේ. ඒ නිසා දැන් මගේ ශරීරයට මහා විශාල පහසුවක්, සුවයක් දැනෙන්නට පටන් අරන් තියෙනවා. ඒ තුලින් මගේ ශරීරයට මහ විශාල බලයක්, ශක්තියක් ඇති වෙලා තියෙනවා. මෙහෙම කොසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ කාරණය අරමුණු කරගෙන තමයි මා මුලින් සඳහන් කරපු ඒ මාතෘකා ගාථාව දේශනා කොට වදාළේ. එහෙමනම් දැන් අපි එම ගාථාවේ සරල අර්ථය යම් ආකාරයකින් දැනගෙන ඒ අනුව එහි ධර්ම අර්ථය පිළිබඳව දැනගත යුතු කාරණා පිළිබඳව අපි දැන් විමසීම අවශ්‍යයි. එහි ගාථාවේ අර්ථය හැටියට අපි කෙටියෙන් කල්පනා කළොත් ආරෝග්‍ය පරමාලාභා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයෙහි තියෙන උසස්ම උතුම්ම ලාභය තමයි නිරෝගීකම. සන්තුට්ටි පරමං ධනං, එයින් සඳහන් කළේ මේ ලෝකයේ තියෙන උතුම්ම ධනය තමයි සතුට. විස්සාස පරමා ඥාති, ඒ වගේම ඥාතීන් හැටියට උතුම්ම ඥාතිවරයා බවට පත්වෙන්නේ විශ්වාස ඥාතිත්වයයි, විශ්වාසයයි. නිබ්බානං පරමං සුඛං, ඒ වගේම මේ ලෝකයේ තියෙන උතුම්ම සැපත බවට පත්වෙන්නේ නිවනයි. එහෙමනම් මේ ගාථා පාඨයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර වදාළ ඒ වටිනා ධර්මය අද දවස වන විට ප්‍රායෝගිකව අපට පමණක් නෙමෙයි, මේ ලෝකයේ ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාවකට පරම සත්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒකට ජාති ආගම් ભેදයක් නැහැ. රට රාජ්‍ය ભેදයක් නැහැ. අද වෙනකොට මේ කොරෝනා ව්‍යසනය නිසා ඇති වෙලා තියෙන රෝගී තත්වය, අසහනකාරී ස්වභාවය, අවිශ්වාසය, එවැගේම සැපය තමන්ගේ ජීවිතය තුලින් ගිලිහීම, මේ කියන කාරණත් එක්ක ගත්තහම අද දවස වන විට මෙහි අර්ථය ඊ타ත්ම හොඳින් අපට තේරුම් කරලා දෙන්නට මේ ලෝක ස්වභාව ධර්මය සමත් වෙලා තියෙනවා. පින්වත්නි, බොහෝ දේවල් අපි ජීවිතේ සමහර වෙලාවට ධර්මයක් හැටියට හිතන්නේ නැති වුනහම
සබා දහම පිළිබඳව ලෝක ධර්මතාවයේ පිළිබඳව හිතන් නැති වුණාම අපි හිතනවා අපට ඕන විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කියලා. එතන තමයි අපට අද වෙනකොට වැරදිච්ච තැන. දැන් අපි දන්නවා සමහර අයට කිව්වොතින් එහෙම පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, සමාජයේ යම්කිසි පිළිගත යුතු කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරුන් වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඔය කියන දේවල් අපි පිළිගන්නේ නැහැ. මයි කාර් මයි පෙට්‍රල් ඔය විදිහට මට ඕන විදිහට කන්න පුළුවන්, බොන්න පුළුවන්, ඉන්න පුළුවන්. මං හම්බ කරගත්ත දේ තව කාටවත් මොකටද? මට ඕන විදිහට මං ජීවත් වෙනවා. මම කාටවත් යටත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හිතලා කටයුතු කරපු පිරිසක් අපි දන්න මේ මෑත කාලය තුල කටයුතු කරන්නට යෙදුණා ධර්මයෙන් ඈත් වෙලා, තුනුරුවන්ගෙන් ඈත් වෙලා, දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, පන්සලින් ඈත් වෙලා. හැබැයි දැන් මේ හැම කෙනාටමත් ඒ පිළිබඳව හිතපු හැම කෙනාටමත් ඊ타ත්ම හොඳින් වැටහිලා තියෙන දෙයක් තමයි මේ ලෝකේ අපට ඕන විදිහට ඕන දේවල් කරන්නත් ඕන විදිහට ජීවත් වෙන්නටත් පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ යම් ධර්මතාවයක් තියෙනවා නම්, යම් න්‍යායක් තියෙනවා නම්, ස්වභාව ධර්මයක් තියෙනවා නම් ඒ අනුව තමයි අපට ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. එහෙම ජීවත් වුණේ නැත්නම් අපේ ජීවිත මොනියම් හෝ අවස්ථාවක අප නොසිතූ ආකාරයෙන් විනාශයට පත්වෙන බව අපට බුද්ධිමත් අය හැටියට දැන් ඊ타ත්ම හොඳින් පැහැදිලි විය යුතු අවස්ථාවක්. එහෙමනම් පින්වත්නි, මේ ගාථා පාඨයනොත් අපට පැහැදිලි කරන්නේ ඒ වගේ අපි ජීවත් වෙනකොට මේ ලෝකේ උතුම් දේවල් හැටියට අපි සැලකිය යුත්තේ කුමක්ද? පරම සත්‍ය බවට පත්වෙන්නේ කුමක්ද කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළා. ආරෝග්‍ය පරමා ලාභා, පළවෙනි කාරණේ තමයි නිරෝගීකම තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම සපත බවට පත්වෙන්නේ, ලාභයේ බවට පත්වෙන්නේ. ලාභ කිව්වහම පින්වත්නි අපි දන්නවා මිනිස්සු හැම වෙලාවකදීම උත්සාහ කරන්නේ උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා Tamanට මොනියම් හෝ ලාභයක් අත්පත් කරගන්නටයි. කවුරුවත් පාඩු විඳින්නට කැමති නැහැ. අලාභ විඳින්නට කැමති නැහැ. නමුත් ධර්මයේදී සඳහන් කරනවා මේ ලෝකයේ අෂ්ට ලෝක ධර්මයකට අනුව අපි ජීවත් වෙනකොට ලාභ අලාභ, අයසයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක් ආදී වශයෙන් අපට මේ අටලෝ දහමට අනුව ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ අතර තියෙන එක් ලාභයක් මේ ලාභය කියන මේ සැපය. එතකොට පින්වත්නි, මේ ලාභයන් අතර ඉහළම උතුම්ම ලාභයේ හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නිරෝගීකමයි. මේ නිරෝගීකම කිව්වහම දැන් මේ කාලයේ තුල මේ පිළිබඳවම තමයි හැම කෙනෙක්ම සැලකිලිමත් වෙන්නේ. මේ නිරෝගීකම ආරක්ෂා කරගන්නට තමයි රජයේ ඇඳිරි නීතිය දාලා විවිධ නීති රීති අනපනත් ගෙනල්ලා රැකී ආරක්ෂා පාසල් වලට යන්න තියෙන අවස්ථාව නැති කරලා ඒ සඳහා ඉඩ අහුරලා කටයුතු කරන්නේ මුළු මහත් ජනතාවගේම නිරෝගීකම ආරක්ෂා කරගන්න ඕන කියන අදහසින්. එහෙමනම් මේ නිරෝගීකම පිළිබඳව සඳහන් කරනකොට හැම කෙනෙක්ගේම හිතට එන පළවෙනිම අදහස, මුල්ම අදහස තමයි කායික නිරෝගී භාවය. හැබැයි පින්වත්නි, ධර්මයට අනුව ගත්තාම මේ ලෝකයෙහි නිරෝගීකම ප්‍රධාන වශයෙන්
කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ එක කොටසක් තමයි කායික නිරෝගීකම. අනිත් වැදගත්ම කාරණේ තමයි මානසික නිරෝගී භාවය. ඒ නිසා අද ලෝකේ බොහෝම කෙනෙක් උත්සාහවත් වෙන්නේ ලක්ෂ කෝටි ගණන් වියපැහැදම් කරන්නේ නීති රීති පනවන්නේ පුද්ගලයාගේ කායික නිරෝගී බව ආරක්ෂා කර ගැනීමටයි. දැන් ඔබට යම්කිසි ආකාරයකින් රෝගී තත්වයක් තියෙනවා කියලා කියනවා නම් කියන්නේ ඒ කායික රෝගී තත්වයේ පිළිබඳවයි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ සත්වයාට ඇතිවෙන තත්වයක් බව ධර්මයේදී දේශනා කොට වදාලා. මේ ඇත්තෝ නිතර අහන පළපුරුදු ඒ ගිරිමානන්ද සූත්‍රයේදී සඳහන් කරනවා. මනුෂ්‍යයාට ඇතිවෙන කායික රෝග චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ ආදී වශයෙන් ඇස කන නාසය ආදී මේ ඉන්ද්‍රියන් අරමුණු කරගෙන අපට රෝගී තත්වයන් ඇති වෙනවා. ඒ වගේම පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා ආදී වශයෙන් පිත්සෙම් කිපීම් ආදිය නිසා මේ විදිහට විවිධ දේවල් නිසා කායික රෝග ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ ධර්මයේදී දේශනා කරලා තියෙනවා. අද වෛද්‍යවරුන් විවිධ ආකාරයෙන් නම් යොදලා එක එක විදිහට හොයාගන්න රෝග පිළිබඳ සියල්ලක්ම බුදුහාමුදුරුවෝ මීට වසර 2000 ගණනකට ඉහතදී ධර්මයේ දේශනා කිරීමේදී පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ කායික වශයෙන් පුද්ගලයාට ඇතිවෙන ලෙඩ රෝග සියල්ලක්ම උන්වහන්සේ සඳහන් කරපු අද ඇතිවෙන ලෙඩ රෝග සියල්ලක්ම උන්වහන්සේ දා දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ කායික වශයෙන් ඇතිවෙන ලෙඩ රෝග වගේම අපි වඩා සැලකිලිමත් වෙන්නට ඕන මානසික වශයෙන් ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳවයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම ආරෝග්‍ය පරමා ලාභා කියලා සඳහන් කරන්නේ කායික නිරෝගීකම වගේම මානසික නිරෝගීකම තමයි පරම උසස්ම ලාභයේ හැටියට සඳහන් කරන්නේ. පරමා කියලා මේ වචනේ හැම තැනකම සඳහන් වෙනවා. පරමා පරමං කියලා. ඒ පාලි වචනේ තේරුම තමයි උතුම් කියන එක. එතකොට ධර්මයේ යම්කිසි දෙයක් උතුම් කියනවා නම් පින්වත්නි එතන තියෙන්නේ ලෞකික තත්වය ඉක්මවලා ගිය ලෝකෝත්තර තත්වයක්. උතුම් කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ. එහෙමනම් අපට දැන් ලෞකික වශයෙන් ඇති වෙලා තියෙන මේ ලෙඩ රෝග සුවපත් කරගන්නට අපි ගොඩාක් වෙහෙසෙනවා, මහන්සි වෙනවා. නමුත් අපි ලබන්ට ඕන පරමලාභය, උතුම්ම ලාභයේ හැටියට මානසික වශයෙන් අපට ඇති වෙන ලෙඩ රෝග සුවපත් කරගන්නට අපි උත්සාහවත් ප්‍රමාණය අඩුයි. එතකොට රාග, ద్వේෂ, මෝහ කියලා ප්‍රධාන වශයෙන්ම මේ මානසික වශයෙන් ඇතිවෙන ලෙඩ රෝග කොටස් තුනකට බෙදන්නට පුළුවන්. එහෙමනම් අපට යම් ආකාරයකින් රාගය නැත්තම් ලෝභය, මසුරුකම, ඒ වගේම ద్వේෂය, තරහව, ඊර්ෂ්‍යාව, ඒ වගේම මෝහය, මෝඩකම්, අඥානකම්, අනුවණකම් මෙන්න මේ කියන දේවල් කොයිතරම් ප්‍රමාණයක් අපේ සිස්සතන් තුල ඇති වෙලා අපි රෝගී බවට පත් කරනවද? සමහර වෙලාවට පින්වත්නි අපි නිරෝගී කියලා සඳහන් කරන කෙනාට කායික රෝග නැති වුණාට එයාගේ අභ්‍යන්තරය ගත්තාම මානසික රෝග වලින් විශාල වශයෙන් පීඩාවට පත්වෙමින් තමයි ඒ කෙනා ජීවිත ගත කරන්නේ. සමහර වෙලාවට කායික රෝග තියෙන කෙනාට අර කියන తত্ত্বය නැති තරම්. ඒ කියන්නේ සමහර කෙනෙක් කායික රෝගී තත්වයෙන් පීඩා වින්දට
ඒ කෙනාගේ ජීවිතේ ධර්මීය ඇතුළත් වෙලා තියෙනවා නම් අර රාග, ద్వේෂ, මෝහ ආදී වශයෙන් සාමාන්‍ය පුද්ගලයෙක් ළඟ තිබිය යුතු අඩුපාඩුකම් තිබුණත් මහ විශාල වශයෙන් ඒ සිත අපිරිසුදු භාවයට, රෝගී භාවයට පත් වෙලා නොතිබෙන්නට පුළුවන්. එහෙමනම් පින්වත්නි, අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන, අද මිනිසුන් ලෝකේ ජීවත් වෙනකොට මේ කොරෝනා වැනි රෝගී තත්වයන් ඇති වුණාමත් බලන්න අපි දැක්කා සමහර කෙනෙක් තමන්ගේ ගෙදර අය ඒ තත්වයට පත් වුණා කියලා විදේශ රටවල් වල සමහරු සියදිවි හානි කරගන්නවා. ඒ සියදිවි හානි කරගන්නේ අරයට කොරෝනා වැළඳිලා අසනීප කායික රෝගයක් නැති වුණත් එයා මානසික වශයෙන් අසහනයට පත්වෙච්ච රෝගියෙක්. එතකොට එයාගේ ජීවිතය ඒ තුළින් විනාශ වෙනවා. එන්න ඒ වගේ අද සමාජය තුළ පින්වත්නි කොතෙකුත් මේ කියන රෝගී තත්වයන්ගෙන් දරුණු ලෙස පීඩා විඳින අය සමාජය තුළ ඉන්නවා. ඒ නිසා තමයි අද මේ සමාජය තුළ අපට එරෙහි වෙමින් මේ පරිසරය, මේ ලෝක ධර්මතාවය කටයුතු කරන්නේ. මොකද මිනිසා රාගය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල සිතිවිලි වලින් කොරෝනා විසනයටත් වඩා දරුණු ලෙස මේ සමාජයට, පරිසරයට, ලෝකයට, විශ්වයට නපුරු දේවල් කරමින් කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා අපට ඒක ඇහැට පේන්නේ නැහැ. ඒකින් වෙන විපත අපට දකින්නට, හිතන්නට අපි කටයුතු කරන්නේ නැහැ. නමුත් බුද්ධිමත්ව ධර්මානුකූලව යම් තැනක ඉඳගෙන අපි කල්පනා කරෝතින් මේ මානසික වශයෙන් ඇති වෙලා තියෙන පීඩාකාරී ස්වභාවය කායික රෝගවලට වඩා දරුණුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පරම ලාභයේ, උසස්ම ලාභයේ හැටියට සඳහන් කරන්නේ මේ කායික නිරෝගී බව වගේම මානසික නිරෝගී භාවයේ තුලින් අපි ඊ타ත්ම ඉහළ උසස් මනසක් ඇති අය බවට පත් වුණොතින් තමයි අපට නිරෝගීකම උතුම්ම ලාභයක් කොට පවතින්නේ. ඉතින් ඒ පිළිබඳව අපි නැවත නැවතත් හිතන්නට ඕන, කල්පනා කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි සන්තුට්ටි පරමං ධනං. මේ ලෝකයේ තියෙන උසස්ම උතුම්ම ධනය තමයි සතුට. එතකොට පින්වත්නි, සතුට, සැනසීම කියන වචනයට අපි ඊ타ත්ම කැමතියි. ඒ වගේම එය ප්‍රායෝගිකව අපේ ජීවිතයේ තියෙනවා නම් එය ළඟා කරගන්නට කටයුතු කරන අය හැටියට හැම කෙනාම ඒකට කැමතියි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් පැහැදිලි කරනවා අපට තියෙන උතුම්ම ධනය තමයි සතුට. එහෙමනම් අපි සතුට ලබන්නේ කොහොමද? ඒ උතුම් ධනය ලබන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ධර්මයේදී පැහැදිලි කරනවා. එහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ සතුට ලබන්නට පුළුවන් ලේසිම ක්‍රමය තමයි ලද දෙයින් සතුටටපත් වීම. ඒ කියන්නේ Tamanට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තියෙන ප්‍රමාණයෙන් සෑහීමකටපත් වීම, සතුටටපත් වීම තමයි අපට ලබන්න පුළුවන් වටිනාම ධනිය බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, අපි බලන්න මේ සමාජය තුළ මිනිසුන් සමහර ඇත්තන් කටයුතු කරන්නේ මේ ධනිය හැටියට මිල මුදල්, රන් රිදී, මුතුමැණික් ආදී වශයෙන් මේ දේවල් හම්බ කරන්ට, එකතු කරන්ට උත්සාහවත් වෙන්නේ තමන්ගේ ජීවිත කාලයේම සතුට කියන දේ ලබා ගන්නට උනත් කෙනෙක්ගෙන් අහලා බැලුවොතින් ඒ කෙනාගේ සිත තුළ සතුට නැහැ. ඇයි එයාට කොයිතරම් ධනිය ලැබුණත්,
කොයිතරම් වස්තු සම්පත් ලැබුණත් එයා Tamanට ලැබිච්ච දෙයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. සතුටටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, දේශනා කරනවා අත්‍රිච්ඡතා මහිච්ඡතා කියලා ධර්මකාරණා දෙකක්. එයින් අත්‍රිච්ඡතා කියලා කියන්නේ තමා සතු දෙයින් සතුටටපත් වෙන්නට ඕන. ඒ වගේම මහිච්ඡතා කියලා කියන්නේ තව තවත් ඇති නොවන ආශාවන්, සෑහීමටපත් නොවන ආශාවන් ඇති කරගෙන කටයුතු කරන අය දුකටපත් වෙනවා. ඒ නිසා මේ මහිච්ඡතා කියන ඒ අඩුපාඩු අපේ ජීවිතෙන් අයින් කරගන්නට ඕන. ඒ නිසා තියෙන දෙයින් සෑහීමටපත් නොවීමත්, තව බොහෝ දේවල් පසුපස මහා බලාපොරොත්තු අපේක්ෂා ඇතිව කටයුතු කිරීමත් නිසා මිනිසා අසතුටු තත්වයටපත් වෙලා තියෙනවා. සිංහල ජාතියක් හැටියට ගත්තාම පින්වත්නි, අපේ ඉතිහාසය පිළිබඳව හිතුවාම අපට මේ රට තුල ඉතාමත් හොඳින් කන්න අඳින්න පළඳින්න වස්තු සම්පත් තිබිච්ච රටක්. නමුත් අපේ ඉතිහාසයේ ඒ සම්පත් තිබිලා යම් ආකාරයකින් අද දවස වන විට අපට තියෙන දෙයින් සෑහීමකට සතුටකටපත් උනේ නැති නිසා, ලෝකයේ තව බොහෝ දේවල් අපි ලං කරගන්න උත්සාහවත් වෙච්ච නිසා අද Tamanගේ දෙයක් Tamanට නැති තැනටපත් වෙලා තියෙනවා. අද කාලයක් රට වහලා තිබුණොතින් අපට කන්න අඳින්න නැති තැනටපත් වෙලා තියෙනවා. ඉස්සර එහෙම හිටපු ජාතියක් නෙමෙයි සිංහල ජාතිය කියලා කියන්නේ. සොයං පෝෂිත රටක්. Tamanට අවශ්‍ය කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් කියන මේ දේවල් අපිම මේ රට තුල හොයාගත්තා, සකස් කරගත්තා. ඒකයි කිව්වේ ස්වයං පෝෂිත රටක් කියලා. නමුත් ධර්මයෙන් වැදගත් චාරිත්‍ර වලින් මිනිසා ඈත් වෙන්න පරගති අදහස් ඇති කරගෙන මිනිස්සු වෙනත් රටවල් වලින් ඒ දේවල් වලින් යැපෙන්න සුදුසු මානසිකත්වය හදාගත්තා. තමන්ගේ දේවල් පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැතිව වෙනත් දේවල් අගය කරමින් ඒවා වටිනා දේවල් හැටියට තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. ඉතින් මේ කොරෝනා ව්‍යසනයේ ඇති වෙලත් අද යම් ප්‍රමාණයකට අපට ඇති වෙලා තියෙන ජීවත් වීමේ අපහසුවත් සිද්ධ වෙලා තියෙන්නේ මේ ලද දෙයින් සතුටටපත් නොවීම නිසා. මිනිසුන් දුකට, අසහනයට, පීඩාවටපත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අපට මේ ලෝකයේ තියෙන උසස්ම ධනෙ තමයි ලද දෙයින් සතුටු වීම. අපට තියෙන දෙයින් සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඒක අපි ලබන වටිනාම සතුටක්. දැන් මේ කාලය තුල නොඑක් අගහිඟකම් ඔබගේ ජීවිතවලට ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ අගහිඟකම් ඇති වෙලා තියෙන්නේ සමහර වෙලාවට Tamanගේ නොලැබීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Taman අර පිරිමැස්මෙන් කටයුතු නොකිරීම නිසා වෙන්න පුළුවන්. සැලසුම් සහගතව Tamanගේ ජීවන සැලැස්ම හදාගත්ත නැති නිසා වෙන්න පුළුවන්. විවිධ හේතු සාධකයකට තියෙනවා. නමුත් පින්වත්නි, යම් ආකාරයකින් Tamanගේ gedara තියෙන දෙයින්, Tamanට ලැබිලා තියෙන දෙයින් අපට සතුටු වෙන්නට බැරි නම් ඒ තුලින් අපි අසතුටු නම් වෙන්නේ අපේ ජීවිතේට නොලැබෙන දේවල් වලින් කිසිම සහනයක්, සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කාලය තුල ඉතාමත් හොඳින් පුරුදු වෙන්නට ඕන මේ තියෙන දෙයින් සෑහීමකටපත් වෙලා සතුටින් ජීවිත ගත කරන්න. අසහනය අපේ ජීවිතයෙන් අයින් කරලා දාන්නට ඕන. ඒ අසහනය අපේ ජීවිතයට ඇතුළත් වෙන්නෙම අපට ලැබිලා තියෙන දෙයින් සෑහීමකටපත් නොවෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේදී දේශනා කරනවා සන්තුට්ටි පරමං ධනං. මේ ලෝකයේ උසස්ම ධනිය තමයි සතුට. විස්සාස පරමාඥාති ඊළඟ කාරණේ තමයි
ඥාතීන් තමයි අපේ ජීවිතවල විශ්වාසවන්තකම තමයි පරම උසස්ම ඥාතිත්වය. එතකොට පින්වත්නි ඥාතියා කියලා කිව්වහම අපේ ලේ නෑ සම්බන්ධකම් අනුව අපි ඥාති සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මව් පාර්ශ්වය, පිය පාර්ශ්වය, ඉන්පස්සේ පවුල් වලට සම්බන්ධ වෙන ඒ විවිධ ආකාරයේ බැඳීම් අනුව ඥාතීන් හැටියට අපි ඒ අයව ඇසුරු කරනවා. ධර්මයේ සඳහන් කරන මේ විශ්වාසය උසස්ම පරම ඥාතිත්වය කියලා සඳහන් කරන්නේ පින්වත්නි ඊට එහා ගිය ධර්මතාවයක්. එතකොට දැන් අපේ ලේ ඥාතිකම් හෝ වෙනත් සම්බන්ධතා තුලින් යම් විශ්වාසයක් ඇතිව කටයුතු කරන කෙනෙක් ඥාතීන් හැටියට ලෞකික වශයෙන් පිළිගැනීම සාමාන්‍ය ස්වභාවය. ඊට එහා ගිය ලෝකෝත්තර පැත්ත ගැන හිතනකොට පින්වත්නි විශ්වාසය කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ශ්‍රද්ධාවයි. ඒ කියන්නේ තුනුරුවන් පිළිබඳව විශ්වාසයයි. එතකොට ඒ ලෝකෝත්තර පරම උසස්ම තත්වයේ බවට පත් වෙන්නේ තුනුරුවන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමයි. එතකොට දැන් ලෞකික ජීවිතවල ඒ කියන්නේ ඔබගේ දිනදා ජීවිතවල සමහර වෙලාවට ඔබගේ හොඳ විශ්වාසවන්තයෙක් වෙන්නට පුළුවන් නරක දෙයකට වුණත් උදව් උපකාර කරන අය. එතකොට අපි කියනවා විශ්වාසය තමයි උසස්ම ඥාතිත්වය කියලා. හැබැයි එයා අපට උදව් කරන්නේ අපේ ජීවිතයට යහපතට නෙමෙයි නරක දේවල් වලටයි. දැන් අද සමාජය තුළ සමහර අය ඇසුරු කරන අය තමන්ගේ ලේ ඥාතීන්ටත් වඩා අපට හොඳයි ඒ අය කියලා කියන්නේ සමහර කෙනෙක් තමන්ට උදව් කරන්නේ හොඳ දෙයකට නෙමෙයි. රාරක්කු බොන්න, සූදු ක්‍රීඩා කරන්න, හොරකම් කරන්න, දුරාචාරකම් කරන්න මේ දේවල් වලට තමන්ට උදව් උපකාර කරනවා. එතකොට හිතනවා මගේ හොඳම යහළුවා, මිත්‍රයා, ඥාතිවරයා කියලා. හැබැයි ඊට එහා ගිය වටිනා දෙයක් තමයි මේ විශ්වාසය කියන්නේ. ඒ හින්දා ඊ타ත්ම හොඳින් මතක තියාගන්න ඕන විශ්වාසය කියන්නේ තුනුරුවන් පිළිබඳව විශ්වාසයයි. එහෙමනම් අපට කොයිතරම් ඥාතීන් හිටියත් හිතවතුන් හිටියත් තමන් තුනුරුවන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරන්නේ නැත්නම් අපිට ලෝකෝත්තර ගමනක් නැහැ. ඒ කියන්නේ උසස් මිනිසුන් හැටියට ධර්මයට අනුව ජීවත් වෙන්න හැකියාවක් නැහැ. දැන් බලන්න පින්වත්නි මේ සාමාන්‍ය අර්ථයෙන් ගන්න විශ්වාසය අද මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ගත්තහම අවිශ්වාසයේ බවටත් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කොරෝනා වෛරස් තත්වය ඇහැට නොපෙනෙන දෙයක් නිසා අද වෙනකොට තමන්ගේ කොයිතරම් හිතවත් ඥාතිත්වයක් වුණත් මිත්‍රයෙක් වුණත් විශ්වාසවන්ත කෙනෙක් වුණත් ගෙදරට එනකොට යම් අවිශ්වාසයක් තමන් තුළ ගොඩ නැගිනවා. මෙයා රෝගියෙක්ද, මෙයා රෝගියෙක් ඇසුරු කරපු කෙනෙක්ද, මෙයා විස බීජයක් තියෙන කෙනෙක්ද කියලා කොයිතරම් මේ සමාජය තුළ ළඟින් ඇසුරු කළත් ඒ පුද්ගලයා අවිශ්වාස කරන තැනටපත් වෙලා තියෙනවා. එහෙමනම් ඒ තුලිනුත් අපට පැහැදිලි මේ ඉදිනදා වශයෙන් අපි මේ විශ්වාසය කියලා කියන දේ වර එක අපට අවිශ්වාසයේ බවට පත් වෙනවා. නමුත් තුනුරුවන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරන කෙනාට ධර්මයේ ඉදිරියට යන්න කවදාවත් ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තුනුරුවන් පිළිබඳව විශ්වාසය තමයි පරම උසස්ම ඥාතිත්වය විශ්වාසය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඊළඟ කාරණේ තමයි නිබ්බානං පරමං සුඛං. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ තියෙන උසස්ම සැපය තමයි නිවන. එහෙමනම් අපි මුලිනුත් සඳහන් කළා මේ ලෝකයේ මිනිස්සු තමන්ට යම් කිසි ලාභයක්, ධනයක්, ඒ වගේම වටිනා දෙයක් ලැබෙනවා නම් මිනිස්සු ඒකට කැමතියි.
ඒ අතර සත්වයා මේ ලෝකයෙහි හැම විටම අපේක්ෂා කරන්නේ සැපය. සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ කවුරුවක් දුකට කැමති නැහැ. හැම කෙනෙක්ම කැමති, හැම සත්වයක්ම කැමති සැපයටයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ තියෙන උසස්ම සැපේ තමයි නිබ්බානං පරමං සුඛං. නිවන තමයි මේ ලෝකයේ තියෙන උසස්ම සැපය. එහෙමනම් දැන් අපට ඒ කාරණේ ඊ타ත්ම පැහැදිලි. මේ ලෝකයෙහි ධනවතුන් බලවතුන් කියන අය පවා අද දිනේදී කොයිතරම් සැප සම්පත් භුක්ති විඳත් පංචකාම සම්පත් හැටියට විවිධ සැප සම්පත් භුක්ති විඳත් ධනේ බලයේ යුද ශක්තිය කොයිතරම් තිබුණත් ලෝකේ තව රටක් තමන්ට අත්පත් කරගන්නට හැකියාව තිබුණත් අද මිනිසාට ඇති වෙලා තියෙන මේ රෝගී තත්ත්වය නිසා අසරණ භාවයට පත් වෙලා තියෙනවා. දුකට පත් වෙලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ උපත ලැබුවා නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛයන්ට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ තැන්වලදී අපි කොයිතරම් බලවත් වුණත් ධනවත් වුණත් අසරණ භාවයට පත් වෙනවා. එහෙමනම් අපට මේ ලෝකේ වයසට යන්න, ලෙඩ වෙන්න, මරණයට පත් වෙන්න, නැවත උපදින්න, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න, අප්‍රියයන් හා සම්බන්ධ වෙන්න, අපි නොසිතන දේවල් අපට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ මේ ලෝකේ නැවත නැවතත් ඉපදීම නිසා. එහෙමනම් ඒ ඉපදීම නැති කරන්නට තියෙන වටිනාම දේ තමයි නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව ඇතුළත් මේ වටිනා ධර්මය අපට දේශනා කළේ. ඒ ධර්මයේ ගමන් කිරීම තුලින් පුළුවන්කම ලැබෙනවා නිබ්බානං පරමං සුඛං කියපු ආකාරයට නිවන් සැපත අපට සාක්ෂාත් කරගන්නට. එහෙමනම් මේ නිවන අපට අවබෝධ කරගන්නට යන ධර්ම මාර්ගයේ තුලදී අපි මේ කියපු හැම තත්වයක් පිළිබඳව අවබෝධය ඇති කරගන්නට ඕන. දැන් අද දවසේ මේ පින්වතුන් සිල් සමාදන් වෙලා තමන්ගේ නිවෙස්වල ඒකරාශී වෙලා කටයුතු සිද්ධ කරනවා. එතකොට මේ සීල සමාදානයේ වුණත් තමන්ගේ නිවෙස්වල ඉඳලා කරනකොට සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් හැමදාම මේ විදිහට ගෙදර ඉඳන් සිල් ගන්න පුළුවන් නේද කියලා. ආයි පන්සල් යන්න ඕනද සිල් ගන්න කියලා. සමහර අයගේ මනස ඒ විදිහට හැදෙන්නට පුළුවන්. හාමුදුරුවෝ හිටියත් එකයි, පන්සල් තිබුණත් එකයි, නැතත් එකයි. අපට සිල් ගන්න රූපවාහිනිය, ගුවන් විදුලිය තිබුණාම ඇති කියලා. හැබැයි පින්වත්නි මේ නිර්වාණය කියන උතුම් සැපත අපට උදා කරගන්නට යනකොට gedara ඉඳලා ඔය ඔක්කොම කරගෙන ඒ තැනටපත් වෙන්නට බෑ. සමහර කෙනෙකුට Tamanගේ නිවස තුල ඉඳගෙන සිල් සමාදන් වුණාට මං අර මුලින් කිව්වා වගේ බොහෝ වෙලාවට හිත ලෙඩ කරගත්ත අය තමයි gedara තුල සිල් සමාදන් වෙලා ඉන්නේ. හැම විටම gedara තියෙන දේවල් වලට ආසා කරමින්, gedara කරන වැඩ කටයුතු පිළිබඳව හොයලා බලමින්, එදිනදා සුපුරුදු දේවල් කතාබස් කරමින්, ඇවතුම් පැවතුම් ඒ ගතිසිරිත් සියල්ලක්ම වෙනද වගේම හැසිරෙමින් තමයි කටයුතු කරන්නේ. එහෙම වුණොතින් අර උපෝසතේ සීලයෙහි වැදගත් අර්ථයට අපට යන්නට බැරි වෙනවා. හොඳින් මතක තියාගන්න ඕන අපි මෙවර මේ විදිහට සිල් සමාදන් වුණේ රටේ ලෝකයේ තියෙන තත්ත්වය අනුවයි. එහෙමනම් අපිට සිල් සමාදන් වෙන්න සුදුසු තැන තමයි ආගමික පූජනීය ස්ථානය, පන්සල, විහෙර විහාරස්ථානය. ඒ නිසා අපට මාසෙකට එක වතාවක් හරි පොහොය දවසක් එළඹෙන්නේ මේ පරම සැපය කියන නිවනට ළඟා වෙන්නට නම් අපි ගෙයින් නික්මෙන්නට ඕන, නිවස අත්හරින්නට ඕන.
එතකොට පැරැන්නු සිල් සමාදන් වුණා මාසයකට පොහොය 4කට. එතකොට පොහොය 4න් තමන් නිවනට යන මාර්ගය හදාගත්තා. එතකොට මාසෙට එක දවසක් හරි ගෙදරින් අයින් වෙලා ගෙදර කැඩ කටයුතු වලින් මිදිලා ඒ දේවල් ඒ සිතුම් පැතුම් ඒ වචන ඒ ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා පන්සලට ඇවිල්ලා කිසිම දෙයකට වෙනත් බාහිර දෙයකට හිතගත යොමු කරන්නේ නැතිව පන්සල තුල ආගමික වතාවත් සිද්ධ කරන්නේ මේ නිවන කියන උතුම් සැපත උදා කරගන්නට නම් අපි ගිහි ගෙයින් ඒ විදිහට අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ දේවල් හැමදාම එක විදිහට කටයුතු කරන ස්වභාවයෙන් අයින් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව අපි හිතුවොත් කල්පනා කරොත් වටිනා අර්ථ ධර්මකාරණා බොහොමයක් තියෙනවා. නමුත් ඒක සඳහන් කරන්නට කාලේ නිමෙයි. ඒ නිසා මං සඳහන් කළේ නිවන කියන දේ අපට පහසුවෙන් ලබාගත හැකි දෙයක් නෙමෙයි. කඩයෙන් ලබාගත හැකි, මිල මුදල් වලට ලබාගත හැකි, නිවන් අවබෝධ කරගන්නට සාදු කියලා ඒ තුලින් අවබෝධ කරගත හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා ලොකු උත්සාහයක්, වීරයක්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමක් අවශ්‍යයි. එහෙමනම් මේ ගාථා පාඨය අද වර්තමානයේ වන විට ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතවලට එකතු කරගන්නට ඕන. කායික නිරෝගීකම වගේම මානසික නිරෝගී භාවය ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම Tamanට තියෙන දෙයින් සෑහීමකටපත් වෙන්නට ඕන. අද සමාජයේ බොහෝ දෙනා අවිශ්වාසය, සැකය ඇති කරගෙන කටයුතු කරනකොට Taman තුනුරුවන් පිළිබඳව විශ්වාසය ඇතිව ශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරන්නට ඕන. ඒ වගේම උසස්ම සැපේ හැටියට අපි නිවන් සැපත උදා කරගත්තොත් අපට කවදාවත් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන තත්වයන්ටපත් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ උතුම් වෙසක් පුර 15ක් පොහෝ දිනේදී ඔබ හැම දිනාටම ඒ උතුම් වූ ශාන්තිකර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට ලං කරගෙන ප්‍රායෝගිකව ගුණධර්ම වඩා වර්ධනය කරගෙන මේ දුක්ඛදායක සංසාරයෙන් එතරව උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නට හැම දිනාටම ශක්තිය, වාසනාව, වාග්ය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.